ඒ වගේම අද දවසේ මම ගොඩක් වෙලාවට හිතුවා මම මුලින් කතා කරපු කාරණයක් මට මතකයි මම සේවය ආරම්භ කරපු කාලයේදී දේශනා කරන්න බයිබල් ස්ටඩීස් කරන්න මම ආරම්භ කරපු කාලයේදී දෙවියන් වහන්සේ මට දීපු එකක් මම ඒ නෝට්ස් ටික හොයාගත්තා. මේ තියෙන පරණ පොතක් 2008 මම මේක ලිව්වේ. මම ඒ දවස්වල පොඩ්ඩක් නෝට්ස් බලාගෙන තමයි කරේ මොකද තා අලුත් නිසා. ඉතින් දැන් මම නෝට්ස් බලන්නේ නැහැ. හැබැයි මට හිතුණා මේ අද මම කතා කරන්න යන මාතෘකාව දෙවියන් වහන්සේ මට මුලින්ම ඒ මුල් සේවයේ කාලේ මට එළිදරව් කරපු දෙයක්. මම ඒ දවස්වල ඉඳලම දේශනා කරා. මේක අලුත් එළිදරව්වක් නෙමෙයි. නමුත් ඒක පැහැදිලි කිරීමක් මම කරේ. ඒක ටිකක් විස්තරාත්මකව කරලා තියෙන නිසා මම හිතුවා මම අද ඒක පාවිච්චි කරලා එකත් එක්ක අලුත් ඒවා ටිකකුත් එක්ක එකතු කරලා ඔයගලන්ට මේ දේ ප්‍රකාශ කරනවා කියලා. ඒකට හේතුව තමයි අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපි මේ ගමන යනකොට අපි ඔක්කොමලා බලාගෙන ඉන්නවා දැන් යේසුස් වහන්සේගේ ඊම. හරි. මම ගොඩක් අය අහලා තිබුණා මොන වගේ අයද යේසුස් වහන්සේ ළඟට යන්නේ. ඉතින් අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරා. නමුත් එක දෙයක් තියෙනවා, එක සුදුසුකමක් තියෙනවා. ඒ දේ කරන්නේ නැතුව කිසි කෙනෙකුට දේව රාජ්‍යයට තුල් වෙන්න බෑ. හරි. මම අද කතා කරන්නේ ඒක ගැන. ඒ තමයි පසුතැවීම, repentance. මේකට හේතුව තමයි මම මේ දේ ගැන කතා කරන්න මට හේතු වුණේ නැත්නම් මට අදහස වුණේ ගොඩක් වෙලාවට වර්තමානයේ මේ repentance කියන එක ගැන, පසුතැවීම කියන එක ගැන වැරදි අර්ථකථන, වැරදි ඉගැන්වීම් බොහෝමයක් ක්‍රිස්තියානි සමාජය තුළ තියෙන නිසා දැන් කරුණා කරලා මාව විනිශ්චය කරන්න එපා. මම මේක ගැන දන්නවා මේකයි අර්ථකථනය කියලා කියන එක නෙමෙයි මම කියන්නේ. මම ඔබට කියන්නේ බයිබලයේ තියෙන දේ. මේකේ තියෙන දේ මම ඔයගලන්ට උගන්වනවා. හරිද? ඒකේ තියෙන්නේ එක ඉගැන්වීමයි. ඉගැන්වීම් 100ක් නෑ. එක සබ්ජෙක්ට් එකක් ගැන ඉගැන්වීම් දෙකක් නෑ. එක ඉගැන්වීමයි. එක ඩොක්ට්‍රින් එකයි. හරි? ඒ කියන්නේ යම්කිසි මාතෘකාවක් ගැන එක ඩොක්ට්‍රින් එකයි. දැන් doctrine of God කියන්නේ එකයි. හරි? doctrine of God දෙකක් නැහැ. හරි? ඒ වගේ repentance ගැන, පසුතැවීම ගැන තියෙන එක ඉගැන්වීමයි. හරි? ඒතර ඒකේ ඉගැන්වීම් 3-4ක් නැහැ. ඒතර එක එක්කෙනාට බෑ තම තමන්ට ඕන විදිහට අර්ථකථනය කරන්න බයිබලය. හරි? එතකොට මටත් බෑ. මමත් කරන්නේ බයිබලයේ තියෙන સંદર્ભයට අනුව මේ වචනේ අර්ථය මෙන්න මේකයි කියලා ඔයගලන්ට කියලා දෙන එක. මොකද දෙවියන් වහන්සේ මම හොඳාකාරව දන්නවා මට ඉගැන්වීම පිළිබඳ උන්වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ මට දීමනාවක් දීලා තියෙන බව. ඒක මම දන්නවා. මම කයිවරු ගහනවා නෙමෙයි, වරදොලා තේරුම් ගන්න එපා. මම මෙහෙම කියන හේතුව තමයි සමහර වෙලාවට මම මේ කතා කරන දේවල් එක්ක සමහරට රිදෙන්න පුළුවන්. මට කරන්න දෙයක් නැහැ. දේව වචනය දෙමුවහත් කඩුවක්. දෙපැත්ත කැපෙනවා. ඔයාට කැපෙනවා වගේම මේ පැත්තටත් කැපෙනවා. මටත් කැපෙනවා. ඒතර එක පැත්තකට විතරක් නෙමෙයි ඒක කැපෙන්නේ. දෙපැත්තටම කැපෙනවා. හරි? ඉතින් ඒක නිසා මම මේ කියන දේ මටත් අදාළයි. ඕගලන්ට විතරක් නෙමෙයි. මමත් ඕගොල්ලන්ගේම සහෝදරයෙක් හැටියට තමයි මේක උගන්වන්නේ. මම නැත්තම් මේ උඩින් ඉඳගෙන උගන්වනවා නෙමෙයි. ශුද්ධාත්මයන්න් වහන්සේ අපිට උගන්වන්නේ. අපිට සිටින්නේ එකම ගුරුවරයෙක් තමයි ඒ ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ විතරයි අපේ ගුරුතුමා. එතකොට ශුද්ධාත්මයන්න් වහන්සේ උන්වහන්සේගෙන් රැගෙන අපිට උගන්වනවා. ඒක තමයි යේසුස් වහන්සේ අන්තිමටම ගෝලයන්ට කිව්වේ. සත්‍යතාවයේ ආත්මයන්න් පැමිණි කල උන්වහන්සේ නුඹලාව සියලු සත්‍ය කරා අරන් යනවා කිව්වා. ඒතර අපි නෙමෙයි උගන්වන්නේ. ශුද්ධාත්මයන්න් වහන්සේ උන්වහන්සේත් උපදවා ගන්නෑ උන්වහන්සේගෙන්ම යේසුස් වහන්සේගෙන් අරගෙන යේසුස් වහන්සේගේ හිතේ තියෙන දේ උන්වහන්සේගේ මනස අපිට උගන්වනවා. අපි ඕගලන්ට උගන්වනවා. හරි? ඒක තමයි ඉගැන්වීම කියන්නේ. ගුරුවරයා කියන්නේ ඒක. අපෙන් උපදවා කතා කිරීම නෙමෙයි. හැබැයි යක්ෂයා එහෙම නෙමෙයි. යක්ෂයා උපද්දවල කතා කරනවා, මේක ට්විස්ට් කරනවා. මම කිව්වේ අර ගිය පාරත් කිව්වේ මේක විකෘති කරනවා. මේ වචනය දියාරු කරනවා. මොකද යක්ෂයාගේ එකම අරමුණ
සෙනගව ගිනිවිලට අරන් යන එක. මොකද ඌ යන්නේ ගිනිවිලට නිසා. යක්ෂයා ගිනිවිලට යනවා සදාකාලිකව පිච්චෙන්න යනවා. ඒතර ඌත් එක්ක සෙනගක් එක්කන් යන්න තමයි එයා මේ try එක දෙන්නේ. එතකොට අපි කියන්නේ ඔයගලන්ට ඒකට අහු වෙන්න එපා. ඒකට රැවටෙන්න එපා. එච්චරයි. පිළිගන්නවා නම් පිළිගන්න නැත්නම් අතාරින්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. හරි. දෙවියන් වහන්සේගේ වචනය ඒ විදිහට මම ඔයගලන්ට කියලා දෙනවා. හොඳයි. දැන් මේ repentance කියන වචනය අලුත් ගිවිසුමේ බහුලව පාවිච්චි වෙනවා. පරණ ගිවිසුමේ ටිකක් වෙනස් විදිහට පාවිච්චි වෙනවා. නමුත් මම අද කතා කරන්නේ අලුත් ගිවිසුමේ repentance එක ගැන. හරි? අලුත් ගිවිසුමේ repentance කියන වචනේ. ඒතර අලුත් ගිවිසුමේ මේ repentance කියන ඉංග්‍රීසි වචනය පසුතැවීම කියන සිංහල වචනය හැදුනේ ග්‍රීක භාෂාවේ තියෙන වචනයකින්. ඒතර ග්‍රීක භාෂාවේ අපි දන්නවා ග්‍රීක භාෂාවෙන් තමයි අලුත් ගිවිසුම ලියවුනේ. ඒ ග්‍රීක භාෂාවේ පසුතැවීම කියන නැත්නම් repentance කියන වචනයට පාවිච්චි කරපු වචනය තමයි මෙට නොහියෝ. එතකොට ඒක වචන දෙකක එකතුවක්. මිට නොහියෝ කියන වචන දෙකේ එකතුවක් තමයි මිට නොහියෝ කියලා හැදුනේ. හරි? ඒක තමයි ග්‍රීක වචනේ. දැන් ඕගලන්ට මේක ග්‍රීකේ මටත් ඒක ග්‍රීක්. මොකද මම ග්‍රීක් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මම මේක දැනගන්නේ මේ අර තියෙනවා software එකක් තියෙනවා. ඒක ගහුවාම ඔරිජිනල් ග්‍රීක් වචන එනවා. හරි? ඒක නිසා නතු මම එක්ස්පර්ට් කෙනෙක් නිසා නෙමෙයි මම මේක කතා කරන්නේ. හරි? එතකොට මෙටා කියලා කියන්නේ after පසුව. හරි? නොහියෝ කියලා කියන අදහසක් තමයි සිතීම. සිතීම කියන්නේ to think. ඒ කියන්නේ අපි හිතනවා. හරි? එතකොට අපි යමක් අපේ අතින් වරදක් සිද්ධ වුණාම අපි ඒ ගැන හිතන්න අවශ්‍යයි. හරි? එතකොට එහෙම කියලා අපි පසුව හිතලා අපි තීරණයක් ගන්න. එතකොට මේ මෙටා නියාව කියන නැත්නම් මේ ග්‍රීක වචනයේ බයිබලයේ මේ අලුත් කිවිසුම ලියපු ඒ ලියන්නන් විසින් ලියපු අය අර්ථවත් කළේ යම්කිසි වරදක් පාපයක් ගැන කෙනෙක් හිතලා ඒක වරදී කියලා තේරුම් අරගෙන ඒකේ තියෙන වරද වටහාගෙන ඒකේ තියෙන පාපය තේරුම් අරගෙන ඒ ගැන දුක් වෙලා හරි ඊට පස්සේ ඒ ගැන පාපොච්චාරණය කරලා අනේ මගේ අතින් මෙහෙම වුණා කියලා පාපොච්චාරණය කරලා ඊට පස්සේ ඒ ගැන සමාව ඉල්ලන එක. හරි? ඒක තමයි repentance කියලා කියන්නේ. එතකොට මම ඒක පෙන්නලා දෙන්නම් කොහොමද කියලා. බයිබලෙන් මම පෙන්නලා දෙන්නම්. හරි? වෙන වෙන පොත්වලින් වෙන වෙන අර්ථකථන නෙමෙයි. බයිබලෙන්. මොකද බයිබලෙන් විතරයි අපිට මේක අර්ථකථනය කරගන්න පුළුවන්. repentance කියන වචනේ අර්ථකථනය කරන්න අදහස තේරුම් ගන්න පුළුවන් බයිබලෙන් විතරයි. මොකද බයිබලයට අනුව තමයි අපි ජීවත් වෙන්නේ. හොඳයි. repentance කියන වචනේ අර්ථය හරියටම පැහැදිලි වෙනවා 2 කොරින්ති 7 මම මේ මගේ පරණ 2008 ලියපු නෝට් එකක් බලාගෙන මම මේ ඔයගලන්ට කතා කරන්නේ 2008 right 2 කොරින්ති 7 වෙනි පරිච්ඡේදයේ 8 සහ 8 9 10 කියන පද තුන. හරි? 2 කොරින්ති 7. දැන් මේකේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මම ඔයගලන්ට කියන්නම් පසුබිම මොකද්ද කියලා. පාවුලුතුමා කොරින්තියේ සභාවට මුල් ලිපියක් යවනවා. ඉස්සර ලිපියක් යවනවා. ඒ යවලා ඒක ටිකක් සරල ලියමනක්. ඒක කියනවා කෙනෙක් වයින් කරන්න ඒව කරන්න පාපය ගැන තමයි ගොඩක් කතා කරන්නේ. අනාචාරය ගැන වෛශ්‍යාකම ගැන ගොඩක් කතා කරනවා පාවුලුතුමායි. එතකොට එහෙම කියලා ලියමන ඇරියට පස්සේ ඒ පැත්තේ ඉන්න මිනිස්සු ඒක කොරින්ති හිටපු අයක කියවලා ගොඩාක් දුක් වෙච්ච බවට පාවුලුතුමාට ආරංචි වෙනවා. හරි. ඒතර පාවුලුතුමා ආපහු දෙවනි ලියමනක් ලියනවා. හරි. දෙවනි ලියමනේ තමයි මෙන්න මේ කියන කොටස තියෙන්නේ. හරි. 2 කොරින්ති කියලා කියන්නේ ඒකයි. 2 කොරින්ති 7 වෙනි පරිච්ඡේදයේ පාවුලුතුමා මෙහෙම කියනවා. මම මේක ඉංග්‍රීසියෙන් සමාන මම සිංහලෙන් කියවනම් ඔහු පොඩක් ඉන්න 2 කොරින්ති 7 වෙනි පදය. එතකොට 8 වෙනි පදය මෙසේ මම ඒ ලියුමෙන් නුඹලා ශෝකයට පැමිණ වූ නිසා කනගාටු වූ නමුත් දැන් කනගාටු නොවෙමි.
කලකට පමණක් වූ ඒ ලියමන නුඹලා ශෝකයට පැමිණූ බව මට පෙනේ. හරි? හරි. කලකට පමණක් වූ ලියමන නෙමෙයි, කලකට පමණක් වූ නුඹලාගේ ශෝකය. ඒ ලියමන නිසා නුඹලා ශෝක බව පෙනේ. හරි. ඊට පස්සේ 9 වෙනි පදය. නුඹලා ශෝකයට පමණු ලැබූ නිසා නොව පසුතැවිලි වීම සඳහා නුඹලා ශෝකයට පමණු ලැබූ බැවින් දැන් ප්‍රීති වෙමි. දැන් බලන්න. හරි? පසුතැවිලි වීම සඳහා නුඹලා ශෝකයට පත් වූ නිසා සන්තෝෂ වෙනවා. කොයි ප්‍රකාරයෙන්වත් නුඹලා අපේ නලාබ නොවිදින පිණිස දේව කැමැත්තේ හැටියට නුඹලා ශෝක වුණොය. ඊළඟ පදේ 10 වෙනි පදය. මක් නිසාද දේව කැමැත්තට එකඟ වූ ශෝකයෙන් තැවෙන්ට කාරණයක් නොවන්නා වූ ගැලවීමට පමුණුන පසුතැවීම හටගන්නේය. නමුත් ලෞකික ශෝකයේ මරණය උපදන්නේ. සිංහල එකේ ටිකක් එහාට මෙහාට වෙලානේ තියෙනවා. මම ඉංග්‍රීසියේ කියවලා ගන්න හදන්නේ ඒකයි. හරි, මම ඉස්සෙල්ලා සිංහලේ කියුවේ ඒකයි. ඔයගොල්ලොත් කියවන්න සිංහල බයිබලෙන්. මම ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. හරි? 8 වෙනි this is 2 Corinthians chapter 7 verse 8. For even if I made you sorry with my letter, I do not regret it, though I did regret it, for I perceive that the same epistle made you sorry, though only for a while. ඔබව ශෝක කෙරෙව්වා ටික වෙලාවකට විතරක්. හරිද? ඒ ලියමන නුඹලාව ශෝක කෙරෙව්වා, නුඹලාව ශෝකයට පත් කළා ටික කලකට. හරිද? Now I rejoice not that you were made sorry, but that your sorrow led to repentance. පාවුලතුමා කියන්නේ මම දැන් ප්‍රීති වෙනවා නුඹලා ශෝක වෙච්ච එක ගැන නෙමෙයි, නුඹලා ශෝකයට පත් වෙච්ච එක ගැන නෙමෙයි. දුක් මේ මොකද ප්‍රීති වෙන්නේ? මම ප්‍රීති වෙනවා මක් නිසාද? නුඹලාගේ ශෝකය නුඹලාව පසුතැවීමට ගෙන ආපු නිසා. හරිද? For you were made sorry in a godly manner. එතකොට නුඹලාව ශෝකයට පැමුණුවේ දේව ස්වභාවයෙන්. නැත්තම් දෙවියන් වහන්සේගේ විදිහට තමයි නුඹලාව ශෝකයට පත් උනේ. හරි? එතකොට කියනවා godly manner that you might suffer loss from us in nothing. For godly sorrow produces repentance leading to salvation. මට අන්න එතනයි ගන්න ඕනේ පදේ. හරිද? Godly sorrow produces repentance leading to salvation. දෙවියන් වහන්සේගේ ස්වභාවය නැත්නම් උන්වහන්සේට අනුව ශෝක වීම නැත්නම් උන්වහන්සේ බලාපොරොත්තු වෙන ශෝක වීම අපිව ගෙනියනවා පසුතැවීමට, ඒකේ ප්‍රතිඵලය ගැලවීම. ඒකට හේතුව මොකක්ද දන්නවද? මෙතන වට ගන්න ඕනේ. ගැලවීම ලබන්න නම් පසුතැවෙන්න ඕනේ. පසුතැවෙන්න නම් ශෝක වෙන්න ඕනේ. ශෝක වීමක් නොමැතිව. sorry. ඒ කියන්නේ sorry කියලා කියන්නේ sorry ඒක නෙමෙයි. හරිද? අපි සමහර අය කියනවානේ දැන් අද කාලේ මම දැකලා තියෙනවා සමහර ඉගැන්වීම් වල උගන්නන විදිහට අද කාලේ සමහරක් අය ඉන්නවා තරුණ අය විශේෂයෙන්ම සමාවෙන්න මෙහෙම කිව්වට ඒගොල්ලෝ කියනවා උඩ ඉන්න බොස් මාත් එක්ක ෆිට්ටා. එහෙම කතා කරලා තියෙනවා. මේ කතා කරන්නේ දිවෙනවාස ගැන. හරි. මම මොනාරි වැරදක් කරපු ගමන් sorry කියලා. ඒක තමයි repentance. ඒක නෙමෙයි repentance කියන්නේ. හරි. අර නිකන් අපි හැංගේ හැප්පුණාම sorry ගාලා කියන්නේ කිසිම හිතන්නේ නැතුව ඒක හරියන්නේ නැහැ. repentance කියන්නේ ඒක නෙමෙයි. හැබැයි repentance එන්න නම් අපි sorry වෙන්න ඕනේ. අපි කරපු දේ ගැන අපි දුක් වෙන්න ඕනේ. අපි කරපු පාපය ගැන අපි දුක් වෙන්න ඕනේ. We must feel sorry for our sins. Right? ඒක වෙන්නම ඕනේ. අපි අපේ පාපය ගැන දුක් වෙන්නේ නැත්නම් ඒකේ ඔපොසිට් එක මොකද්ද? අපි පාපය ගැන සන්තෝෂ වෙනවා. ඒ දෙකෙන් එකක් නෙවෙන්න ඕනේ. පාපය ගැන අපි දුක් වෙන්නේ නැත්නම්, අපි කරපු වරද ගැන අපි දුක් වෙන්නේ නැත්නම් එහෙනම් ඒකේ ඔපොසිට් එක තමයි සන්තෝෂ වෙන එක. අපි පාපය ගැන සන්තෝෂ වෙනවා නම් කවදාවත් අපි ගැලවීම ලබන්නේ නැහැ. ඒක ස්ථිරයි. හරි.
එතකොට පාපය ගැන අපි දුක් වෙන්න ඕනේ. ඒක තමයි repentance වලට. ඒක තමයි මේ පාවුලතුමා කියන්නේ. Godly sorrow produces repentance leading to salvation. හරි. එතන තමයි පියවර තුන තියෙන්නේ. හරි. ගැලවීම ලබන පියවර තුන. මම තව යන්න ඕනේ නැහැ. මෙච්චර දුර යන්න ඕනේ නැහැ. අපි සුභාරංචියේ පළවෙනි පණිවිඩය බලන්න. පළවෙනි සුභාරංචි පණිවිඩය සභාව කරපු සභාව. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව කරපු පළවෙනි සුභාරංචි පණිවිඩය. ඒක දේශනා කරේ කවුද? පේතෘස්. ඒක තියෙන්නේ කොහෙද? ක්‍රියාපොතේ Book of Acts. ක්‍රියාපොතේ chapter 2 දෙවනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. හරි. ඒකේ කියනවා මෙහෙම. ක්‍රියා 2:38. ඒකේ තියෙනවා 37 ඉඳලා අපි කියවමු. 37 කියවමු ඉස්සල්ලා. Now when they heard this they were cut to their hearts. හරි. ඒ කියන්නේ මේ ඔව්හු ඒ අසා අනින ලද සිත් ඇතුව. අනින ලද සිත් ඇතුව. කවුද මේ? දේශනාව අහපු අය. පේතෘස්ගේ දේශනාව අහපු අය ඒගොල්ලන්ගේ සිත්වලට ඇනුණා. ඉතින් ඒක තමයි මම කිව්වේ. සමහර වෙලාවට මම මේ කතා කරනකොට ඕගලන්ට ඇනෙනවා ඇති. මට කරන්න දෙයක් නැහැ. ඒක එදත් වුණා. මොකද දේව වචනය අපිව අවස්සනවා, අපිව රිද්දනවා සමහර වෙලාවට. ඔව්. දේව වචනේ සූකිරි බෝල නැහැ. ඒ සූකිරි බෝල දෙන්නේ මං කිව්වේ අර සපලත්වේ කට්ටිය. සමාවෙන්න. තව දෙයක් කියන්න මේ වෙලාවේ සමාවෙන්න මම බාධා කරාට. මේ සපලත්වය ගැන කියලා මම ගිය පාර කතා කරපු එකට මං හිතනවා වැරදි පොඩි මේකක් ගිහිලා තියෙනවා මේ මම සපලත්වයට විරුද්ධයි කියලා. අයියෝ නෑ, දෙවියන් වහන්සේ සපලත්වය දෙනවා. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මටත් උන්වහන්සේ ගොඩාක් ආශිර්වාද කරලා තියෙනවා. මමත් බොහොම සපලවත් කෙනෙක්. හරි. හැබැයි මම සපලත්වය කියලා මේ ලෝකේ වස්තුව පස්සේ යන්නේ නෑ. සල්ලි පස්සේ යන්නේ නෑ. සල්ලි මවන්නෙත් නෑ. මවන අය ළඟට යන්නෙත් නෑ. හරි. ඒ සල්ලි මට වැඩකුත් නෑ. හැබැයි දෙවියන් වහන්සේ පාවිච්චි කරන ටූල් එකක් හැටියට. තේරුණාද? එතකොට ඒක ටූල් එකක්. ඒක දෙවියන් වහන්සේගේ කාර්ය කරන්න මුල් සභාව පාවිච්චි කරා වගේ කරනවා. ඒවා පස්සේ යන්නේ නෑ. ඒකට ඇලිලා නෑ. ඒකට බැඳිලා නෑ. ඒකට ආසා කරන්නේ නෑ. හරි. එතකොට ඒ සපලත්වය කියන එක දෙවියන් වහන්සේ දෙනවා. ආබ්‍රහම්ගේ ඉඳලා උන්වහන්සේ ආශිර්වාද කරනවා. හරි. ඒක අවසාන කාලයේ දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම කරනවා සභාව ඇතුලේ. ඒ නිසා මම සපලත්වයට විරුද්ධ නැහැ. හරි. මම කියන්නේ සපලත්වයේ සුභාරංචියක් කතා කරලා රිපෙන්ටන්ස් ඒකට ගාවන්නෙත් නැතුව පසුතැවීමක් ගැන කතා කරන්නෙත් නැතුව කට්ටියක්ව ගිනිවිලට අරන් යන සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ සල්ලි හම්බ කරගන්නවා. මම අන්නයට විරුද්ධව තමයි කතා කරේ. කරන්න දෙයක් නැහැ. එහෙම කතා කරනකොට ඇනෙනවා. මට කරන්න දෙයක් නැහැ ඒක. අනින ලද සිත් ඇතුව මේ පේතෘස් කතා කරනකොට කතා කරේ යුදෙව්වන්ට. මෙතන හිටියේ යුදෙව්වෝ. ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ පෙන්තකොස්ත මංගල්‍යයට දේවමාලිගාව ළඟට ඇවිල්ලා හිටියේ. පේතෘස්ලා හිටියේ සියොන් කන්ද උඩ දාවිද්ගේ සොහොනට ඉහළ තියෙන උඩුමහල් මැදුරේ ඉඳලා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීලා එතනින් පල්ලෙහාට ඇවිල්ලා කෙලින්ම ගියේ දේවමාලිගාව අහලා ඒ කිට්ටුව ඉන්න එතන ඉන්න සෙනග ගාවට ගිහිල්ලා මොකද කරේ? පේතෘස් දේශනා කරන්න ගත්තා. මොකද ඒ වෙනකොට පිට රටවල් වලින් හිටපු යුදෙව්වෝ ඔක්කොමලා ඇවිල්ලා හිටියා. දහස් ගාණක් සෙනග හිටියා. දහස් ගාණක්. ඒ අයට කෑ ගහලා පේතෘස් දේශනා කරන්න ගත්තා. ඒ වචන ඇහුවාම මොකද වුනේ? ඒගොල්ලන්ට අනින ලද සිත් ඇති වුණා. ඇවිල්ලා ඒගොල්ලෝ අහනවා මොකද සහෝදරයනි අපි විසින් මොකක්ද කරන්න ඕනේ? ඒගොල්ලන් ඇවිල්ලා අහනවා අපි ඔයා කියන දේ අපි පිළිගන්නවා. අපිට ඇඬුණා ඒ වචන. අපි මොකද කරන්න ඕනේ? මොකද නේද පේතෘස් කියන්නේ 38 වෙනි පදේ. හරි? ඉස්සල්ලාම පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එක. නුඹලා සියල්ලෝම මොකද කරන්නේ? පසුතැවිලිව. අන්න පසුතැවීම. පසුතැවීම සිංහලෙන් තියෙන වචන දෙකක්. හරි? තැවෙනවා කියන්නේ මොකද්ද? තැවෙනවා කියන්නේ දුක. අපි ඒ ගැන දුක් වෙනවා. කරපු දේ ගැන. ඒ නිසා කියනවා නුඹලා සියල්ලෝම මොකද කරන්න ඕනේ? පසුතැවෙන්න. මොකටද පසුතැවෙන්නේ? පව් සමාව පිණිස. පසුතැවිලිව පව් කමාව පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබන්න. බෞතිස්මය ලබන්න බෑ පසුතැවෙන්නේ නැතුව.
මේ කියන්නේ පේතුරුස්. මේක තමයි පළවෙනි සුභාරංචි පණිවිඩය. පළවෙනි සුභාරංචිය කතා කරලා කියලා මිනිස්සු ඇහුවාම මොකද කරන්න කියලා පේතුරුස් කිව්වේ මොකද්ද? පසුතැවෙන්න. repent. All of you repent. Right. For the forgiveness of sins, get baptized. Right. පසුතැවෙන්නේ නැතුව පව් සමාවක් නැහැ. පව් කමාවක් නැතුව ගැලවීමක් නැහැ. පැහැදිලි? මං හිතන එක පැහැදිලි කියලා. පසුතැවීමක් නැතුව පව් කමාවක් නැහැ. අපි පසුතැවුනේ නැත්තම් අපේ පාපයට සමාව ලැබෙන්නේ නැහැ. හරි? පව් වලට සමාව ලැබුණ නැත්තම් ගැලවීමක් නැහැ. හරි? අපි වරද වටහා ගත්තට පස්සේ අපිට තේරුණා අපි කරපු දේ වැරදි කියලා. මගේ ඇතුළාන්තයේ ගැන දුකක් ඇති වෙන. ඒ කරපු දේ ගැන මගේ ගැන දුකක්. sorry. මම වේදනාවක්. මට වේදනාවක් ඇති වෙනවා. godly sorrow. හරි. අනේ ඒ godly sorrow එක වේදනාව. ශෝකය. මාව ගෙනියනවා කොතනද දන්නවද? අනේ ස්වාමීනි මට සමාව වෙන්න. සමාව ඉල්ලන්න අපි පුරුදු වෙන්න ඕන. මොකද සමාව ඉල්ලන්නේ නැතුව සමාව ලැබෙන්නේ නැහැ. Without asking forgiveness, you will not be forgiven. හරි. repentance කියන්නේ මේ මුළු process එකට repentance කියන්නේ. මේ මුළු ක්‍රියාවලියටම තමයි repentance කියලා කියන්නේ. හරි. අද බෑ සමහර අය උගන්වන මොකද්ද? repent වෙන්න ඕනේ නැහැ. repent කියන්නේ repent වෙන්න ඕනේ. repent කියන්නේ මේ මනස වෙනස් කර ගැනීම. දුක් වෙන්න, වේදනාව වෙන්න, සමාවිල්ල ඒව නෑ. අපි මනස වෙනස් කර ගන්න ඕනේ නෑ. මනස වෙනස් කර ගන්න ඕනේ. මනස වෙනස් වෙන්න ඕනේ තමයි අන්තිමට. ඒකත් ඒ ක්‍රියාවලියේ කොටසක්. මොකද repentance කියලා කියන එක මොකද නේද වෙන්නේ? අපිට වේදනාව නැත්නම් ශෝකය ඇති වෙනවා. ඒක නිසා අපි උන්වහන්සේගෙන් සමාව ඉල්ලනවා. ඊට පස්සේ අපි තීරණයක් ගන්නවා. නැත්නම් අපි අතුලාන්තයේ අපේ මනස අපේ ඇතුලේ වෙනස් වීමක් ඇති කර ගන්නවා නැවත පව් නොකරන පිණිස. අපි තීරණයක් ගන්න. හැබැයි අපි අතින් ආපහු වෙයි. හැබැයි මම තීරණයක් ගන්න නෑ ස්වාමීනි. මම උත්සාහ කරනවා. මට ඕනේ මේ පාපේ නොකර ඉන්න. repentance කියන්නේ ඒක. repentance කියන්නේ ඒක. පසුතැවීම කියන්නේ ඒක. ඒක තමයි පේතුරුස් කියන්නේ පසුතැවිලිව පව් කමාව පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම වෙන්න. repentance කියන්නේ මෙන්න මේක. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි කියලා. හරි. පාපයට සමාව ලැබෙන පිණිස තමයි පසුතැවෙන්න ඕනේ. හරි. ඉස්සර පරණ ගිවිසුමේ අපි දකිනවා ගොඩක් අය දෙවියන් වහන්සේ ඉදිරියේ ගිහිල්ලා සමාව ඉල්ලුවේ නැත්තම් පාපය ගැන සමාව ඉල්ලුවේ අලු ඔළුවේ දාගෙන සැක්ලෝත් ඇඳගෙන නැත්තම් අර මොනවද ගෝණි රෙදි ඇඳගෙන තමයි පසුතැවුනේ ඒගොල්ලෝ. මම පොඩි දෙයක් කියන්නම් ජෙරමියා පොතේ 8 වෙනි පරිච්ඡේදයෙන් දෙවියන් වහන්සේ මොකද්ද ඒ අය ගැන කියන්නේ කියලා. ජෙරමියා 8:6 දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මේ ජෙරමියා තුලින් කතා කරලා කියන්නේ ජෙරමියා තුලින් ඊශ්‍රායල් සෙනගට දෙනවා මේ අනුතුරු ඇඟවීමක්. හරි. ඒක තියෙනවා 4 ඉඳලා කියනවා moreover you shall say to them thus says the Lord. ස්වාමින් වහන්සේ මෙසේ කියන තේකයි කියන්න කියලා කියනවා 4 වෙනි පදේ. අපි යන් 6 වෙනි පදේට. කියනවා මම මේ උන්වහන්සේ කියන දේ මම ඇහුම්කන් දී ඇසීමි. නමුත් ඔව්හු යුතු ලෙස කතා නොකළෝය. මා කලේ කුමක්දයි කියා තමන්ගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන කෙනෙක් නැත. මේ දෙවියන් වහන්සේ කියන්නේ මා කලේ කුමක්දයි කියා තමන්ගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන කෙනෙක් නැත. මේ දෙවියන් වහන්සේ ජෙරමියා තුලින් කතා කරලා කියනවා
දුෂ්ටකම ගැන පසුතැවෙන්න. මා කලේ කුමක්ද කියා. අයියෝ මම මොකද්ද කළේ? සමා වෙන්න ස්වාමිනී. මට ඕනේ හැරෙන්න, මට ඕනේ වෙනස් වෙන්න. මං ඒ ගැන දුක් වෙනවා. මං කරපු දේ ගැන දුක් වෙනවා කියන ඒ ආකල්පය ඇතුව අපි දෙවියන් වහන්සේ ළඟට එන්න ඕනේ. හැබැයි මගේ සහෝදරයා සහෝදරිය යක්ෂයා කැමති නැහැ මේකට. යක්ෂයා කැමති නැහැ මොකද යක්ෂයා දන්නවා මිනිස්සයා පසු තැවුණු වෙලාවේ දෙවියන් වහන්සේත් එක්ක ක්‍රියා කරනවා කියලා. ඒ නිසා යක්ෂයාගේ සෙනග යක්ෂයාගේ ගුරුවරු අද ආලෝකයේ දූතයෝ වගේ ඇවිල්ලා මිනිසුන්ට කියනවා දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා ඔයාගේ පාපය ගැන. ඔයාගේ පාපයට සමාව දීලා ඉවරයි. ඒ නිසා ඒ ගැන දුක් වෙන්න එපා කියලා. ඒක යකාගේ ඉගැන්වීමක්. කෙලින්ම යකා. මොකද යක්ෂයා කැමති නැහැ ඔයා ගැලීම ලැබුණාට ඔයා ස්වර්ගයට යනවට. බයිබලෙ මේ දෙවියන් වහන්සේගේම කටි පරණ කිවිසුමේ ජෙරමියා 8:6 ජෙරමායා 8 chapter 8 verse 6 මම ඉංග්‍රීසියෙන් කියවන්නම් ඒක. I listened and heard but they do not speak aright. No man repented of his wickedness. No man repented of his wickedness. මේ දෙවියන් වහන්සේ කියන්නේ පසු තැවෙන්න ඕනේ විකඩ්නස් එක ගැන. තමන් කරපු දේ ගැන. right? මේ මිනිස්සු ඇවිල්ලා ට්විස්ට් කරලා විකෘති කරලා මිනිස්සුන්ව ගිනිවිලට අරන් යනවා. සමහර වෙන්නේ ඒක තමයි මේ වේදනාවෙන් කතා කරන්නේ. මම මේ දේශනාව කරේ මම මේ ටීචින් එක කරේ 2008 ආපහු ගත්තට. මතේ පොතේ 3 වෙනි පරිච්ඡේදය අපි දකිනවා යොහාන් බෞතිස්ත ඔහුගේ සේවය පටන් ගන්නවා. මතේ 3 දෙවනි පදය එකේ කියනවා යොහාන් ආපු විදිය preaching in the wilderness of Judea. දෙකේ කියනවා මොකද්ද? And saying repent for the kingdom of heaven is at hand. පසු තැවිලි වන්න මක් නිසාද ස්වර්ග රාජ්‍ය ළඟයයි කීවේය. පසු තැවිලි වෙන්න කිව්වේ මොකටද? ඔළුව වෙනස් කරගන්නද? නෑ, ඒක කියනවා පස්සේ කොහොමද මේගොල්ලෝ ආවේ කියලාද? යොහන්ගේ පණිවිඩය මොකද්ද? Repent for the kingdom of God is near. ඒක තමයි මෙසේජ් එක. හරි. Repent පසු තැවෙන්න දේව රාජ්‍ය අත ළඟ. ඒක තමයි මෙසේජ් එක. මිනිස්සු මොකද කරේ? පස්වෙනි පදය. Then Jerusalem, all Judea and all the region around Jordan went out to him. ජෙරුසලමද මුළු යුදේද ජෝර්දානයට මුළු පළාතේ වැසියෝද ඔහු වෙතට පැමිණියා. මොකද්ද කරේ ඒගොල්ලෝ? දැන් යොහාන් මොකද්ද කියන්නේ? repent කියලා. හරිද? යොහාන්ගේ මෙසේජ් එක මොකද්ද? පසුතැවෙන්න. repent. මොකද්ද මේගොල්ලෝ කරේ? තමුන්ගේ පව් කියා දෙමින් ජෝර්දාන් ගංගාවේ ඔහුගෙන් බෞතිස්ම ලැබුවේය. පසුතැවීම කියන්නේ පසුතැවෙන්න කිව්වහම සෙනග මොකද්ද කරේ? පව් කියා දුන්නා. confessing their sins. confessing their sins. පාපය ගැන දුක් නොවි. පාපය ගැන පසුතැවීම සමාවෙන්න පසුතැවීම සහ පාපොච්චාරණය නැතුව ගැලවීමක් නැහැ. ගැලවීම ලබන්නේ නැහැ. ඇතුළාන්තෙන් පසුතැවීම එන්න ඕනේ. මං කරපු දේවල් ගැන මම දුක් වෙන්න ඕනේ අවංකව. තවත් අලුතෙන් ඉගැන්වීමක් ඇවිල්ලා තියෙනවා. යක්ෂයාගේ ඉගැන්වීමක් චර්ච් එකේ උගන්වනවා. පැහැදිලිවම යක්ෂයාගේ ඉගැන්වීම. මොකද බයිබලෙන් මම කතා කරන්නේ. පසුතැවෙන්න ඕනේ එක වතාවයි බෞතිස්මයට කලින්. පසුතැවුනට පස්සේ ඊට පස්සේ පසුතැවෙන්න ඕනේ නැහැ. හරි? එහෙම යකාගේ ඉගැන්වීමක් තියෙනවා චර්ච් එක ඇතුලේ. මම ඒක යකාගේ ඉගැන්වීම කියලා කියන්නේ ඒක තනි කරම යකා බව පැහැදිලි. මොකද ඒ කතාව හරිනම් යේසුස් වහන්සේ වැරදි. හරි? මොකද හේතුව යේසුස් වහන්සේ එලිදරව් පොතේ
ලියුම් 7ක් යවනවා සභා 7ට. ඒක තමයි මම එදා කිව්වා වගේ යේසුස් වහන්සේ අවසාන වතාවට සභාවට දුන්න උපදෙස් ටික. ඒ උපදෙස් වල සභාවන් කීපයකටම උන්වහන්සේ කියනවා සභාවන් 5කට කියනවා අඩුම. repent. පසුතැවෙන්න. meta noio. meta noio. පසුතැවෙන්න. අර වචනේමයි වෙන වචනයක් නෙමෙයි. meta noio. ලියුම් 5ක කියනවා. සභා 5කට කියනවා. ඒතර සභා 5 හිටියේ කවුද? අනිභක්තිකයෝද? නෑ. ක්‍රිස්තියානි අයමයි. සභාවට එන අය. සභාවට තමයි යේසුස් කතා කරලා කිව්වේ. එතකොට පසුතැවීම නොමැතිව පව් සමාවක් නැහැ. පව් සමාවක් නොමැතිව ගැලවීමක් නැහැ. ආමෙන්. 2 පේතුරුස් 3:9. 2 පේතුරුස් 3:9. 2 පේතුරුස් 3:9. මේකේ කියන අවසාන කාලේ සිදුවෙන දේවල් ගැන මිනිස්සු hina වුණානේ අපිට. මම අවසාන කාලය ගැන උගන්වනකොට ගොඩාක් අය කියන්න ගත්තා ඩිලන්ත බය කරනවා, ඩිලන්ත අරවා මේවා කරනවා. අපෝ යාව ගෙන්නන්න එපා, චර්ච් එක පැත්ත පළාතවත් ගෙන්නන්න එපා. බය කරනවා කියලා කිව්වනේ. ගණන් ගත්තේ නැහැ මේ අවසාන කාලේ. ඒගොල්ලෝ කිව්වා අයියෝ මේ අවසාන කාලේ තව ගොඩාක් කල් not yet end is not yet කියලා කිව්වා. ප්‍රමාදයයි ඒගොල්ලෝ කියනවා. පේතෘස් කියනවා මෙන්න මෙහෙම දෙයක්. ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන් වහන්සේ Tamanගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවෙනසේක. උන්වහන්සේ ප්‍රමාද වෙන්නේ නැහැ. නමුත් මෙන්න හේතුව. නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකමැතිව නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. උන්වහන්සේ කැමති නෑ කිසි කෙනෙක් විනාශ වෙනවා දකින්න. මේක ලියන්නේ කොහාටද? සභාවට. කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකමැතිව නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනවා. නුඹලා කෙරෙහි. චර්ච් එකට කියන්නේ නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනවා. ඒ මොකද? උන්වහන්සේ කැමති නෑ ඔයා විනාශ වෙනවට. උන්වහන්සේට ඕනේ ඔයාව සැබෑ පසුතැවීමකට ගේන්න, පසුතැවෙන විදියට ඔයාගේ ක්‍රියාවන් ගැන, කරපු දේවල් ගැන පසුතැවෙන විදියට ඔයා උන්වහන්සේ ඉදිරියේ අවංකව පසුතැවීමකට එන එකට උන්වහන්සේ කැමතියි. අනේකට තමයි උන්වහන්සේ බලාගෙන ඉන්නේ. මගේ සහෝදරයා සහෝදරේ. උන්වහන්සේ බලාගෙන ඉන්නේ ඔයාගේ ක්‍රියාවන් ගැන. ඔයා දුක් වෙලා ඒව ගැන උන්වහන්සේගෙන් සමාව ඉල්ලලා උන්වහන්සේගේ කුරුසියේ පූජාව තුළින් ඒ ඔයාට උරුම අනුග්‍රහය තුල ඔයාට උරුම ඒ පව් සමාව ඔයා ලබාගෙන ඔයා සුද්ධව දෙවියන් වහන්සේ ඉස්සරහා හිට ගන්න එකට උන්වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ආමෙන්. සභාවේ අය පව් කරාම අපේ අතින් මොකක් හරි වුණාම අපි කරන්න ඕන දේ තමයි යොහාන් ලියන්නේ 1 යොහාන් 1:9. හරි. 1 යොහාන් 1:9. 1 යොහාන් 1:8 කියනවා මෙහෙම දෙයක්. If we say that we have no sin, we deceive ourselves. අපට පාපය නැතයි කියමුනම් අපි අපම රවටා ගනිමුව. ඒ කියන්නේ අපි කවුරු හරි කියනවා නම් ඔයගොල්ලෝ අපි පව් කරන්නේ නැහැ, පසුතැවෙන්න ඕනේ නැහැ, අපි පව් කරලා නැහැ කියලා අපි යේසුස් වහන්සේ තුලට ආවට පස්සේ අපි සුද්ධයි ඔක්කොම කියලා ඒත් අපි ක්‍රියාව තුලින් අපි දන්නවා නම් අපි පව් කරනවා අනිවාර්යයෙන්ම. හැබැයි අපි නෑ පාපේ නැහැ කියලා කියනවා නම් අපි අපිවම රවට ගන්නවා. අද ගොඩාක් ක්‍රිස්තියානි සභාව තුල සිදුවෙන්නේ මේක. ඒ ගොඩාක් අය ඒගොල්ලන්වම රවට ගන්නවා. සැබෑවද අප තුල නැහැ කියලා කියනවා. The truth is not in us.
ඊට පස්සේ කියන 9 වෙනි පදේ if we confess our sins අපේ පාපවල් කියා දෙමු නම් නැත්නම් අපේ පව් ප්‍රකාශ කරමු නම් මොකද වෙන්නේ? He is faithful and just to forgive us our sins and to cleanse us from all unrighteousness. If ඉංග්‍රීසි බයිබලේ if කියලා එකක් තියෙනවා. අපේ පාපවල් කියා දෙමු නම් කියා දුන්නේ නැත්තම් නෑ. If we don't confess, no forgiveness. Confess කියලා අදහස් කරන්නේ මොකක්ද දන්නවද? Repentance. process එක. ප්‍රකාශ කිරීම නැත්තම් කියා දෙමු කියලා අදහස් කරන්නේ පසුතැවීම. මට සමා වෙන්න. මං යති මේ දේ වුණා. මම මේ දේ කළා. මම ඒකට දුක් වෙනවා. මට සමා වෙන්න. උදාහරණයට ගන්න දාවිත්ව. දාවිත් කළා මහා පාපයක්. නාතාන් ඇවිල්ලා නේතන් ඇවිල්ලා කිව්වා you are the person who did it. ඔබ තමයි රජතුමනි මේ පාපය කළේ කියලා කිව්වා. කියපු ගමන් දාවිත් මොකද කරේ? දාවිත් රෙදිරාගන දාවිත් ගිහිල්ලා පසුතැවුණා. පසුතැවුණා කියන්නේ මොකද්ද? කිව්වා ස්වාමිනී මට සමා වෙන්න. මමයි පව් කළේ. මම පව් කළා. දෙවනස කියනවා දාවිත් මගේ හදවතේ ආකාරයේ මිනිස්සෙක් කියලා. ආමෙන්. If we confess our sins, අපි පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකම් වලින් අපව පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. ආමෙන්. මේක තමයි දෙවියන් වහන්සේගේ මාර්ගය. යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරලා කියනවා උන්වහන්සේ උත්ථාන වුණාට පස්සේ ලෝකය පුරා ගිහිල්ලා කියන්න ඕන සුභාරංචිය. ජෙරුසලමෙන් පටන් අරගෙන යුදේ සමාරියේ ලෝක අන්තිමය දක්වා නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වෙනවා කිව්වා. ඒ සාක්ෂිකාරයෝ වෙනවා කිව්වේ මොකටද? සුභාරංචියට. ඒ සුභාරංචිය මොකක්ද කියලා අපි බලමු. මම ඒකයි අර සමාවෙන් අර ඊයේ ගියේ නෙමෙයි එදා කතා කරනකොට කිව්වේ සපලත්වේ සුභාරංචිය කියලා. පාවුලතුමා කියනවා අපි උඹලට කියපු සුභාරංචිය අර වෙන සුභාරංචියක් කිව්වොත් ඒක නෝ පිළිගන්න එපා කියලා. අන්න ඒකයි සපලත්වේ සුභාරංචිය වැරදි සුභාරංචිය කියලා කියන්නේ. හරි. ලූක් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ book of Luke chapter 24 24 වෙනි පරිච්ඡේදයේ 48 ඒ දෙක. හරි. ජෙරුසලමේ පටන් සියලු ජාතීන්ට මෙන්න මේකයි යේසුස් වහන්සේ කියන්නේ. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ. හරි. ජෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව් කමාව. මම ඒක ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් කියවන්න. And that repentance and remission of sins should be preached in his name to all nations. පසුතැවිල්ල සහ පව් සමාව උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරන්නට ලබන රීතිය ලියා තිබේ. යේසුස් වහන්සේගේ නාමයෙන් පසුතැවීම කරන කොටගෙන පව් සමාව. හරි. Repentance and forgiveness of sins. ඔයා repent වුණොත් ඔයාට සමාව ලැබේ. ඔයා ඔයාගේ පාපය ගැන දුක් වෙලා ඔයා ඒ ගැන සමාව ඉල්ලලා ඔයා තීරණයක් ගත්තොත් නැහැ මම ශුද්ධ ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා මගේ මුළු ශක්තියම දානවා ඒකට අන්න ඒ තීරණ අරගෙන හැරුණොත් මම අන්න එතකොට පව් සමාව ලැබෙනවා. නැත්තම් පව් කරමින් පාපය ගැන පාපේ එන්ජොයි කරමින් කරන දේ ගැන මම හොඳට එන්ජොයි කරමින් සොරියා කිව්වට හරියන්නේ නැහැ. සමහර එහෙමත් කියන්නේ. ඕනේ නැහැ. අපිව ගලවලා ඉවරයි. අපි යේසුස් වහන්සේ පූජාව කරලා ඉවරයි. ඒ නිසා අපි ඔක්කොම හරි. ඒක හරියන්නේ නැහැ. පස්සු තැවෙන්නේ නැති අයට මොකද වෙන්නේ?
මම එකක් කියන්න. හරි. repent නොවන අයට. Revelation chapter 2. හරි. මම කිව්වා ලියුම් වල තියෙනවා. යේසුස් වහන්සේ යවපු ලියුම් වල තියෙනවා මොකද වෙන්නේ කියලා. හරි. මම ඉක්මනට දෙක තුනක් කියවගෙන යන්න. Revelation chapter 2. එලිදරව් පොතේ දෙවනි පරිච්ඡේදයේ 5. හරි. එලිදරව් පොතේ 2:5 කියනවා මෙන්න. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනින්දයි සිහිකොට පසුතැවිලිව පළමු ක්‍රියා සිහි කරන්න. නැතහොත් ඒ කියන්නේ ඔබ කරේ නැත්තම් මම නුඹ ළඟට ඇවිත් නුඹ පසුතැවෙන්නේ නැත්තම් නුඹේ පහන් රුක ස්වකීය ස්ථානෙ මම අහක් කරන්නෙමි. මම ඉංග්‍රීසියෙන් කියවන්න. Remember that from where you have fallen, repent and do the first works, or else I will come to you quickly and remove your lampstand from its place unless you repent. මේ අදහස් කරන්නේ මොකක්ද දන්නවද? lampstand එක කියලා අදහස් කරන්නේ සබාව දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ අභිමුඛයේ තියෙන්නේ. යේසුස් වහන්සේ කියනවා උඹ repent වුනේ නැත්තම් මොකද වෙන්නේ? මං ඒ lampstand එක එතනින් අයින් කරනවා. හැබැයි lampstand එක තියෙයි අභිමුඛයෙන් අයින් වෙලා. අද ගොඩක් church වලට එක තමයි වෙලා තියෙන්නේ. දේව අභිමුඛය නැහැ. anointing එක නැහැ. anointing කියලා කියන්නේ ඇඟ හිරි වැටෙන මොකද්ද එකක් දාගෙන ඇඟ කිචි කවාගෙන කියන anointing කියලා. නැහැ. ඒ වගේම 2:16 මම මේ දෙක තුනක් මේ අරගන්නේ 2:16 repent or else I will come to you quickly and will fight against them with the sword of my mouth. එබැවින් පසුතැවෙන්න නැතහොත් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත් මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි. පසුතැවුන් නැත්තම් මොකද වෙන්නේ? යේසුස් වහන්සේගේ කටින් මුඛයෙන් නිකුත් වෙන කඩුව, ඒ කියන්නේ වචනය. හරි. මේ යේසුස් වහන්සේත් එක්ක ෆයිට් කරන්න වෙන්නේ මාත් එක්ක නෙමෙයි. 2:22 Indeed, I will cast her into sick bed and those who commit adultery with her into great tribulation unless they repent of their deeds. බලව ඈ යහනකට හෙළමි ඈ සමග කාම මිත්‍යාචාර කරන්නෝ ඇගේ ක්‍රියා ගැන පසුතැවෙන්නේ නැත්නම් ඔවුන්ද මහත් පීඩාවකට හෙළවේ. මොකක් ගැනද රිපෙන්ට් වෙන්න ඕනේ? පසුතැවෙන්න ඕනේ ක්‍රියා ගැන. තමන් කරපු දේ ගැන දුක් වෙලා සමාවිල්ලලා ඒක නොකරන්න තීරණයක් අරගෙන හැරෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. හැරීමකට එන්න. හැබැයි දුක් වෙන්න කරපු දේ ගැන ක්‍රියාව. right 3:19 As many as I love, I rebuke and chasten. Therefore be zealous and repent. මම ප්‍රේම කරන සියල්ලන්ට තරවට්ටු කොට දඬුවම් කරමි. එබැවින් නුඹ ජොලිතව සිට පසුතැවෙන්න. මේ ප්‍රේම කරන අයට කියන්නේ. යේසුස් වහන්සේ කියනවා මම ප්‍රේම කරන අයට මොකද කරන්නේ? තරවට්ටු කරනවා. වැරදි කරාම ඔළුව අත ගන්න නැහැ යේසුස් වහන්සේ. සමා වෙන්න. ටොක්ක්ක් අනිනවා. ඇයි ඒ? උන්වහන්සේ අපිට ආදරේ නිසා. මම නෙමෙයි කියන්නේ මේ යේසුස් වහන්සේමයි කියන්නේ. උන්වහන්සේ කියනවා මම ප්‍රේම කරන සියල්ලන්ට තරවට්ටු කොට දඬුවම් කරමි. කියවන්න Revelation chapter 3 verse 19. As many as I love, I rebuke and chasten. ඒ නිසා එබැවින් ජොලිතව be zealous. හැබැයි repent වෙන්න. පසුතැවෙන්න. හරි. අවසානයේ එළිදරව් පොතේ 21:7-8. එළිදරව් පොතේ 21:7-8. මේ අය ඒගොල්ලන්ගේ ක්‍රියා ගැන ඒගොල්ලන් කරපු දේවල් ගැන පසුතැවුනේ නැහැ. හරි. එතකොට
ජය ගන්නා තමයි අර එලිදරව් පොතේ කිව්වේ රිපෙන්ට් වෙච්ච කෙනා ජය ගන්නවා. ඒ කියන්නේ එයා සමාවිල්ලෝ, එයා දුක් වුණා. එයා දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේ ළඟට ගිහලා ස්වාමීනි ඔබ වහන්සේගේ කුරුසිය ලෙවලි මාව සෝදන්න මට පිරිසිදු කරන්න කියලා සමාව ඉල්ලුවා. ඊට පස්සේ එයා ජය ගත්තා එකෙන්. හරි? එයා ජය ගත්තා. අන්න ඒ ජය ගත්තාට මොකද වෙන්නේ? ජය ගන්නා මේ දේවල් උරුම කරගන්නේ. මොනවාද? ගොඩක් දේවල් කියනවා සදාකාලික ජීවනයේ උරුම කරගන්නවා. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේය. ඒ කවුද? ජය ගන්නා. ඉංග්‍රීසියෙන් කියනවා he who overcomes shall inherit all things. මේ සියලු දේ inherit කරනවා. And I will be his God and he shall be my son. Who? The one who overcomes. ජය ගන්නා කෙනා. හරි? ඊට පස්සේ කියනවා අර පසුතැවිලි වෙච්ච නැති කට්ටිය. හරි? පසුතැවෙන්න ඕනේ නැහැ. හිටපු කට්ටිය. ඒගොල්ලෝ මොකදද? But the cowardly, unbelieving, abominable, murderers, sexually immoral, sorcerers, idolaters, and all liars shall have their part in the lake which burns with fire and brimstone, which is the second death. නමුත් බය ඇත්තන්ට අවිශ්වාස කරන්නන්ට. අවිශ්වාස කරන්නන් කිව්ව මොකක්ද දන්නවද? වචනය කියනකොට ඒක විශ්වාස කරන්නේ නැහැ. මේ බයිබලෙන් අරන් පෙන්නනවා විශ්වාස කරන්නේ නැහැ. අවිශ්වාස කරන්නේ. පිළිකුල්ව සිටින්න. හරි? මිනී මරන්න, වෛශ්‍යාකම් කරන්න, මායාකම් කරන්න, රූප වඳින්නන් සියලු බොරුකාරයන් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය. එය දෙවන මරණයයි මට කීසේක. මේක දැන් සෙකන්ඩ් ඩෙත්. ඉස්සල මරණය කියන්නේ අපි ශාරීරිකව මිය යන එක. ඒක තමයි ෆස්ට් ඩෙත් එක. සෙකන්ඩ් ඩෙත් කියන්නේ සදාකාලික ජීවිතයත් එක්ක නැත්නම් සදාකාලික ශරීරයක් එක්ක සදාකාලිකව ජීවත් වෙමින් ගිනිවිලේ ඉන්න එක තමයි සෙකන්ඩ් ඩෙත් කියන්නේ. මේ අය එහෙම තමයි. ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි සදාකාලිකව ඒගොල්ලෝ ඉන්න යනවා. පිච්චි. සදාකාලික. සදාකාලිකව කියන්නේ අවුරුදු 1000ක් 100ක් ලක්ෂයක් නෙමෙයි. සදාකාලික. එතනින් එළියට ඉමක් නැහැ. right. එක්කෙනෙක් මගෙන් ඇහුවා දහලා තියෙන දවසක් සදාකාලික ගිනිවිල තියෙන්නේ පොළවේ නිසා මොකද අහසත් පොළවත් විනාශ කරනවා කියලා කියනවනේ. අලුත් අහසක් අලුත් පොළවක් හදනවා කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් නෑ නේද කියලා. sorry. සදාකාලික ගින්න තමයි පොළව සදාකාලිකව පිච්චෙන්න යනවා. පොළවේ නම් ඒක. මං හිතනවා පොළවේ කියලා. ඒක කොහෙද තියෙන කියලා මංවත් දන්නේ නෑ. සදාකාලික ගිනිවිල මං දන්නේ නෑ. පොළොව වගේ තවත් ගොඩක් ග්‍රහලෝක තියෙනවනේ නේ මං දන්නේ නැහැ. දෙවෙනස මොකක් ක්ලාසික් කරලා තියෙනවද? හැබැයි සදාකාලිකව පිච්චෙන්න යනවා. හරි. මේක තමයි පසුතැවීමේ තියෙන විපාකය. රිවෝඩ් එක. අපි උන්වහන්සේ ළඟට ඇවිල්ලා යටහත් වෙලා අපි අහංකාර වෙන්නේ නැතුව උද්දච්ච වෙන්නේ නැතුව අපි යටහත්ව ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමිනී මම පව් කරා මට සමාව වෙන්න. මව හදන්න කියලා කියනවනම් උන්වහන්සේ කවදාවත් ඔයාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උන්වහන්සේ කවදාවත් යටහත් කැඩුනා වූ බිඳුනා වූ සිතක් උන්වහන්සේ කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි අහංකාර මිනිසුන් උන්වහන්සේ කැමති නැහැ. කැඩුනා වූ බිඳුනා වූ සිත් කියන්නේ මොකටද දන්නවද? අපි වැරද්දක් කරාම අපි ඒක අවංකව පිළි අරගෙන ඒ ගැන දුක් වෙලා ස්වාමීනි මං දුර්වලයි. මං බ්‍රෝකන් මං කැඩිලා ස්වාමීනි ඇතුලේ. ඔයාට විරුද්ධව මං පව් කරලා තියෙන්නේ කියලා කියන්න. යටහත්කම මට තියෙන. අන්න ඒ අයට තමයි උන්වහන්සේ ආදරේ. කවදාවත් එයා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අහංකාරකමෙන් උද්දච්චව ඇවිල්ලා මම පව් කරලා නැහැ මම සමාව ඉල්ලන්න ඕනේ නැහැ මම පසුතැවෙන්න ඕනේ මේක පාරක් පසුතැවලා තියෙනවා කියලා කිව්වොත් දැන් සද්ද නොකර ඉඳී උන්වහන්සේ. හැබැයි අවසානයේ මෙතනට තමයි යන්න වෙන්නේ. මොකද අපේ පාපය අප තුළ තියෙනවා. පාපය මකන්න පුළුවන් යේසුස් වහන්සේගේ ලේවලට විතරයි. ඒ පූජාවට විතරයි. ඒ පූජාව උදෙසා නැත්නම් ඒ පූජාව තුලින් අපිට උරුම පව් සමාව අපි ඉල්ලලා ලබා ගත්තේ නැත්නම්
අපි යන්නේ පාපයත් එක්ක. යේසුස් වහන්සේ හොඳ උදාහරණයක් දෙනවා. තුමා කතාවක් තියෙනවා. උන්වහන්සේ කියනවා දෙන්නෙක් ගියා සිනගෝගයට. එක්කෙනෙක් අතුලට ගිහිල්ලා ඔළුව තිස්සුවේ නැහැ. එයා එච්චර කැඩිච්ච කෙනෙක්. එයා ඇවිල්ලා ටැක්ස් කලෙක්ටර් කෙනෙක්. උන්වහන්සේ කියන විදිහට. උන්වහන්සේ කියන පාපිෂ්ටෙක්. සමාජයේ විසින් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එයා ගිහිල්ලා කියනවා අතුලාන්තයෙන් කියනවා ස්වාමීනි මට සමා වෙන්න මම පව්කාරයෙක්. ඒ වගේම අනිත් එක්කෙනෙක් යනවා ගිහිල්ලා එයාගේ ළඟ හිටගෙන ඒ මිනිස්සයා කියනවා ෆැරිසි කෙනෙක්. එයා කියන්නේ වචනේ දන්න කෙනෙක්. දේව වචනේ තුල ඉන්න කෙනෙක්. එයා කියනවා දෙවෙනස් ඉස්සරහට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම මේ එහා පැත්තේ ඉන්න මිනිහා වගේ පව්කාරයෙක් නෙමෙයි ස්වාමීනි. මම විවස්ථාවේ තියෙන විදිහට දේවල් කරනවා මම මේවා දෙනවා ඔක්කොම දෙනවා දසෙන් කොටස දෙනවා ඔක්කොම කරනවා එහෙම කියලා එයා එනවා. යේසුස් වහන්සේ අහනවා ඒ දෙන්නගෙන් කවුද සමාව ලැබුවේ? එතකොට උත්තර දෙනවා කට්ටිය අර ඔළුව තුස්සන් නැතුව පසුතැවිච්ච කෙනා තමයි සමාව ලැබුවේ කියලා. යේසුස් කියනවා රයිට් ඔබ හරි. මොකද අපේ පාපය ගැන අපි දුක් වුණේ නැත්තම් අපි උන්වහන්සේගෙන් සමාව ඉල්ලුවේ නැත්තම් පව් සමාවක් නැහැ. පව් සමාවක් නැත්තම් ගැලවීමක් නැහැ. ගැලවීම නැත්තම් ස්වර්ගයට යන්නේ නැහැ. ආමෙන්. ඒක තමයි ඇත්ත. ඔබට ඇනුණා නම් ඔබට රිදුණා නම් මට කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. රයිට්. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සභාව සූදානම් කරනවා. එලිදරව් පොතේ උන්වහන්සේ කියනවා ඔබගේ තියෙන වැරදි හදාගන්න ලියුම් 7. යේසුස් වහන්සේ ලියුම් 7ක් යවලා කියනවා. ඒ ලියුම් 7න් 5කට උන්වහන්සේ වැරදි කතා කරනවා. 2කට කතා කරන්නේ නැහැ. ඒකේ කියනවා වැරදි පෙන්නලා දීලා කියනවා පසුතැවෙන්න. උන්වහන්සේ විනිශ්චය කරන්න නෙමෙයි දේ කරන්නේ. මමත් මේ දේ ඕගොල්ලන්ට දැන් පෙන්නලා දුන්නේ හයිලයිට් කරේ ඕගොල්ලන්ව විනිශ්චය කරන්න නෙමෙයි. මට කොහොමත්ම බෑ ඕගොල්ලන් විනිශ්චය කරන්න. මං කවුද ඕගොල්ලන් විනිශ්චය කරන්නේ? මම මේ කතා කරේ දෙවියන් වහන්සේගේ විනිශ්චය ගැන වාට පෙන්නපු විතරයි. මම මේ දේවල් කිව්වේ සුභාරංචිය ප්‍රකාශ කරපු මුල් සභාවේ අය හැම තැනම ගිහිල්ලා ප්‍රකාශ කරපු පසුතැවීමට ඔබත් ඇතුල් වෙන පිණිස. ක්‍රියාපොතේ 17 31 අපි කියවලා මේ කතාව මේක අවසන් කරමු මේ අධ්‍යයනය. ක්‍රියාපොතේ 17 30 31 Book of Acts chapter 17 verse 30 and 31. ඉදින් මේ නොදන්නා කමේ කාලවල් දෙවියන් වහන්සේ නොබලා හැරිය. නමුත් සියලු මිනිසයන් හැම තැන්හි පසුතැවෙන්නට දැන් අනකරනසේක. හරි ඊළඟ පදේ 31 කියනවා මක් නිසාද තමන් වහන්සේ විසින් පත් කළ මිනිසයා ලවා ලෝකයා ධර්මිෂ්ඨ කමින් විනිශ්චය කරවන එක් දවසක් නියම කර තිබේ. උන්වහන්සේ මිනිසයා මලවුන්ගෙන් නැගිටවමින් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ කීසේක. විනිශ්චය කරන දවසක් නියම කරලා තියෙනවා. මම කියන ඒවා නෙමෙයි මේ ක්‍රියාපොතේ පාවලුතුමා කියපු සුභාරංචිය මේ. මේක තමයි සුභාරංචිය. මේ කතා කරන්නේ අනිත් භක්තිකයන්ට. මේ කතා කරන්නේ චර්ච් එකට නෙමෙයි. සුභාරංචි දෙනකොට මොකද්ද කතා කරන්නේ? විනිශ්චය ගැන කතා කරන්නේ. අද කාලේ සුභාරංචි දෙන්න ආපෝ විනිශ්චය ගැන කතා කරන්න එපා. බය කරන්න එපා මිනිස්සුන්ව. මේ සුභාරංචිය දෙන්නේ පාවලුතුමා. හොඳට කියවලා බලන්න මේ ක්‍රියාපොතේ 17 මොකද වෙන්නේ කියලා ඇතන්ස් වල. right. ඉංග්‍රීසියෙන් මම කියවලා මේක අවසන් කරනවා. Truly these times of ignorance God overlooked. But now commands all men everywhere to repent. Because he has appointed a day on which he will judge the world in righteousness. He has appointed a day to judge the world in righteousness. Unless you repent, you will be in the lake of fire. ඔබ පසුතැවුනේ නැත්තම් ඔබ ගිනිවිලට යයි. ඒකයි පණිවිඩය. බයිබලයේ අලුත් ගිවිසුමේ තියෙන එකයි. අන්න ඒ පසුතැවීමට ඔබව ගේන්න තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්නේ.
ඔබට පෙන්වන්නේ වැරදි. ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ ඉඳලා අපේ වැරදි පෙන්වනකොට අපි යටහත් වෙලා ශුද්ධාත්මයන් වහන්සේ ස්වාමිනේ ඇත්ත මම ගාව එක තියෙනවා මට සමා වෙන්න. මට ඕන එක ආදා ගන්න කියන්න තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. අන්න එතකොට උන්වහන්සේ අපිට උපකාර කරනවා. He's a helper. Comforter. වට සමාව දීලා තියෙන්නේ. යටහත්කම. ආමෙන්. සරපණි විඩයක් මම දන්නවා. හැබැයි ඒක එහෙම කියන්න ඕනේ. සූකිරි බෝල කවලා හරියන්නේ නැහැ. අද කාලේ ගොඩක් අය පුරුදු වෙලා තිනවා කොච්චර වැරදි කරත් කොච්චර පාපේ කරත් come on it's okay we are not perfect no it's okay නෑ සහෝදරයා ධර්මිෂ්ඨයා සම්පූර්ණ කරනවා සම්පූර්ණ කරන ලද ධර්මිෂ්ඨයන් යේසුස් වහන්සේ ඔසව ගන්නවා බයිබලයේ තියෙන පණිවිඩය එක හොඳයි අපි දෙවියන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා මං ඇතුළු මම දැන් මේ ඕගලන්ට දේශනා කරලා මං ලොක්කා නෙමෙයි මට මේක අදාළයි මගේ ඇතේ තියෙන හදා ගන්න දේවල් මම තාම හදාගෙන මින් යනවා ඒවා මමත් ඕගොල්ලොත් එක්ක එකතු වෙලා යාඥා කරනවා මේ යාඥාව තුළ ආමෙන් අපි යාඥා කරමු ස්වාමිනේ ඔබ වහන්සේ ස්වාමිනී සම්පූර්ණ වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ perfect you are holy you are perfect ඔබ වහන්සේ සම්පූර්ණයි ස්වාමිනී අපි දුර්වල සෙනගක් නමුත් අපි සම්පූර්ණත්වයේ කරා යන සෙනගක් මක් නිසාද ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී ඔබ වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් අපද ශුද්ධව සිටිය යුතුයි ඔබ වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් අපිද සම්පූර්ණව සිටිය යුතුයි කියා ස්වාමිනී දැන් ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා පසුතැවෙනවා ස්වාමිනී අපි දුක් වෙනවා අපේ පාපය ගැන අපේ අතින් සිදුවෙච්ච ඒ වැරදි ක්‍රියාවන් ගැන අපි ස්වාමිනී දුක් වෙනවා මේ දවසේ අපි දුක් වෙනවා ස්වාමිනී මේ දේවල් ගැන අහෝ මගේ අතින් මොකද සිද්ධ වුනේ සමා වෙන්න ස්වාමිනී සමා වෙන්න ඒ කුරුසියේ ලේ වලින් මාව සෝදලා පිරිසිදු කරන්න ස්වාමිනී වචනය තුල මාව සෝදන්න මට ශක්තිය දෙන්න මට හැකියාව දෙන්න දුර්වල වූ මාව ශක්තිමත් කරන්න ස්වාමිනී දුර්වලයන් කතා කරලා කියනවා බලවන්තයන් කියලා ස්වාමිනී මක් නිසාද ඔබ වහන්සේ අප සමග නිසා ඔබ වහන්සේ අප තුල නිසා ශුද්ධාත්මයන්නි මෙන්න අපි යටහත් වෙනවා දැන් ස්වාමිනී අපිව ඔබ වහන්සේගේ ශුද්ධකමින් ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමින් පුරවන්න ධර්මිෂ්ඨකමේ සලුව ස්වාමිනී ඔබ වහන්සේ අපව වසා ගන්න ඒ සලුවෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ ඊමේදී ශුද්ධ නොකැලැල් සභාවක් ලෙස ඔබ වහන්සේ ඉදිරියේ හිට ගන්න අපි නිසා අපි එකිනෙක කෙනාව ඔබ වහන්සේගේම ලේවලින් සෝදන්න කියලා අපි ඉල්ලනවා අප තුලින් ඔබ වහන්සේ ගෞරවය ලබන්න ස්වාමිනී මෙන්න ඔබ වහන්සේගේ මාර්ගය අපිව රැගෙන යන්න ඒ ශුද්ධකමේ මාර්ගයේ අපිව රැගෙන යන්න ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හොඳයි සුතිවන්ත වෙන ඔයගොල්ලෝ සියලු දෙනා අපිත් එක්ක මේ අදිනට සහභාගී වුණ එකට හෙට දවසෙත් අපි ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා අමතක කරන්න එපා මේ පොත් ගැන ඔබ සූදානම්ද පොත් ගැන ඔබට අවශ්‍ය අය අපේ ෆෝන් නම්බර් එකට අනේ කෝල් කරන්නට වඩා මම ආසයි ටෙක්ස්ට් එකක් දාන්න ඔයගලන්ට පොත් කොච්චරක් ඕනේද කියලා ඇඩ්‍රස් එකත් එක්ක පිටරට නම් ඇඩ්‍රස් එක දාන්න සමහර විට පිටරට අය අපිට පෝස්ටේජ් එක විතරක් charge කරන්න වෙයි පිටරට ටිකක් ගාණක් යන නිසා මුදලක් යන නිසා ලංකාවේ අපි charge කරන්නේ අපි free එවන්නම් ඔයගලන්ට අවිල්ලා ගන්න පුළුවන් ඕනතරම් අපි දෙනවා නොමිලේ දෙන්නේ අපෙන් ඉල්ලන්න right හොඳයි එහෙනම් අපි හෙට හම්බෙමු එතකන් සියලු දෙනාට ජේසු පිහිටයි